පින්වත්නි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා අපිට ඉල්ලීමක් කරලා තියෙන අපේ සුමනා උඩගේ මෑණියන් චචක්ක සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා. ආයතන 6 මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන හැටිත් ඒ ආයතන 6 මුල් කරගෙන ඇතිවනු ලබන සක්කාය දිට්ඨිය නැති කරගන්න හැටි විග්‍රහ කරන සූත්‍ර දේශනාවක් තමයි චචක්ක සූත්‍රය කියලා කියන්නේ. එතකොට මෙතන ආයතන 6 කියලා කිව්වහම අධ්‍යාත්මික ආයතන 6 විතරක් නෙවෙයි එය හා බැඳුන තවත් කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ කාරණා පිළිබඳවත් මෙහිදී විග්‍රහ වෙනවා. දැන් මේකේ නම මේ සූත්‍රයේ නම ගැන අවධානය යොමු කළොත් චක්ක කියලා කියන්නේ මහා ප්‍රාණ ඡායන්නට කියලා ඒක යදන්නේ අපි 6ට. එතකොට චක්ක කියලා කියන්නේ 6ටමයි. අපි දන්නා අංගුත්තර නිකාය චක්ක නිපාතය කියලා නිපාතය. අතන ඒකේ තියෙන ධර්මකාරණා 6ේව විස්තර කරපු සූත්‍ර. එතකොට චක්ක කියන 6 කියන එක. ධර්මකාරණා 6ක් ගැන විස්තර කරලා දෙන සූත්‍රය නිසා මේ සූත්‍රයට කියන්නේ චක්ක සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. එහිදී බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට රැස් වෙච්ච ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මතක් කරනවා ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි මම ඔයත්තන්ට ධර්මයක් දේශනා කරනවා. මොන වගේ ධර්මයක්ද? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. මුලත් යහපත්. ආදි කල්යාණං කියන්නේ මුලත් යහපත්. මජ්ජේ කල්යාණ කියන්නේ මැදත් යහපත්. පරියෝසాన කල්යාණ අගත් යහපත්. මුල මැද අග කියන මේ අවස්ථා තුනම ඊටාම හොඳ. ඊටාම පිළිවෙල ක්‍රමානුකූල වූ ධර්මයක් මම ඔබට දේශනා කරනවා. ඒ ධර්මයේ මොන වාගේද? සාත්තං නිකම්ම නෙවි දේශනා කරන්නේ අර්ථ සහිතව ව්‍යංජන සහිතව. ව්‍යංජන කියලා එතන අදහස් කරන්නේ අනුකාරණා කියන එක. ප්‍රධාන කාරණා අනුකාරණා සහිතව කේවල පරිපූර්ණං. කේවල පරිපූර්ණං කියලා කියන්නේ සම්පූර්ණ වශයෙන්ම යුක්ත වන්නා වූ පරිසුද්ධං පරිශුද්ධ වූ බ්‍රහ්මචර්යයන් ප්‍රකාශිස්සා. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එතන නිවන. සම්පූර්ණයෙන්ම නිවනට උපකාර වන්නා වූ නිවන් දැකීම සඳහා භාවිත කරගත හැක්කා වූ වටිනා ධර්මපර්යායක් මම ඔබට දේශනා කරනවා. ඒ ධර්මපර්යාය වෙන මොකක්වත් නෙවෙයි යදිදං චක්ඛානි. මෙන්න මේ 6යි. මේ ධර්මපර්යාය කියන්නේ ඒකයි. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මකාරණා 6 මෙතෙන්දී අවධානය කරනවා. මොනවද 6? ඔන්න මතක තියාගන්න. පළවෙනි එක තමයි අධ්‍යාත්මික ආයතන 6. අජ්ජත්තිකානි ආයතනානි කියලා ඒවට කියනවා. දැන් ඉස්සෙල්ලා අපි ඒක නාම මාත්‍රිකව ඉගෙන ගමු. පළවෙනි 6 අධ්‍යාත්මික ආයතන 6. දෙවැනි 6 බාහිර ආයතන 6. තුන්වෙනි 6 අධ්‍යාත්මික ආයතන හා බැඳුණු විඥාන 6. හතරවෙනි 6 අධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි විඥානයි එකතු කරන බලවේගයේ හේවත් ස්පර්ශ 6. ස්පර්ශත් තියෙනවා 6ක්. ඒතර දැන් ඔන්න 4යි. ඊට පස්සේ ස්පර්ශයේ මුල් කරගෙන හටගන්නවා වේදනා වර්ග 6ක්. වේදනා 6ක් තියෙනවා. ඒතර ඒ වේදනා මුල් කරගෙන හටගන්නවා තණ්හා ಜಾති 6ක්. තණ්හා 6ක් තියෙනවා.
අත ඔන්න ඔය ටිකට තමයි චක්ක කියන්නේ. හයේ වහය කියලා කියන්නේ ඔය ටිකට. දැන් අපි බලමු අධ්‍යාත්මික ආයතන 6 මොකක්ද කියලා. අධ්‍යාත්මික ආයතන කියන්නේ වෙන මොහොතටත් නෙවෙයි ඉන්ද්‍රියයන් 6ට. ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස. පාලියෙන් අපි කියනවා නම් චක්ඛු, සෝත, ගාන, જીවහා, කාය, මන. ආයතන කියන වචනෙත් දාලා කිව්වොත් චක්ඛායතන, සෝතායතන, ගානායතන, ඊළඟට જીවහායතන, කායායතන, මනායතන කියලා කියන්නේ අධ්‍යාත්මික ආයතන 6ට. ඊට පස්සේ බාහිර ආයතනක් තියෙනවා 6ක්. මොනවද බාහිර ආයතන 6? ඒ තමයි ඇහැට පේන අරමුණ, කනට ඇහෙන අරමුණ, නහයට දැනෙන අරමුණ, දිවට දැනෙන අරමුණ වශයෙන් ගන්නු ලබන දේ. මොනවද ඇහැට පේන අරමුණ? රූප. කනට ඇහෙන අරමුණ ශබ්ද. නහයට දැනෙන අරමුණ ගන්ධ. දිවට දැනෙන අරමුණ රස. ශරීරයට හැපෙන අරමුණ ස්පර්ශ. සිතට දැනෙන අරමුණ සිතුවිලි. එතකොට ඔන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ කාරණාවලට කියන්නේ බාහිර ආයතන කියලා. එතකොට ඒවත් ආයතන කියන නමින් හඳුන්වන්න පුළුවන්. රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ඊළඟට ධම්මායතන කියලා. ඔන්න එතනත් 6ක් තියෙනවා. ඊට පස්සේ මේ අධ්‍යාත්මික ආයතනය හා බැඳුන ආයතන 6 හා බැඳුන විඥාන 6ක් තියෙනවා. ඒ විඥාණයට අපි ධර්මයේ සඳහන් කරන තව වචනයක් ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා. ඉන්ද්‍රිය හා බැඳුණු විඥානය. එතකොට ඒ විඥාන 6 තමයි චක්ඛු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන කියලා කියන්නේ. විඥාණයෙන් කරන්නේ ඉන්ද්‍රියට අධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන අරමුණ දැනගන්නා ස්වභාවය. දැනගන්න එක තමයි කරන්නේ. දැන් චක්කු විඥාණයෙන් කරන්නේ මොකද්ද? ඇහැට පේන රූපේ දැනගන්න එක. චක්කු විඥාණයට හැබැයි කරන්න පුළුවන් ඒක විතරයි. ඒත් මේ වෙලාවේ පේන රූපේ විතරයි. දැන් වර්තමානයේ මේ වෙලාවේ ඇහැ අභියස රූපයක් පේනවනම් අන්න ඒ පේන රූපය දැනගන්න පුළුවන් හැකියාව තියෙන චක්කු විඥාණයට. හැබැයි චක්කු විඥාණයට බෑ කනට ඇහෙන ශබ්ද දැනගන්න. කනට ඇහෙන ශබ්ද දැනගන්නේ මොකෙන්ද? සෝත විඥාණය. සෝත විඥාණයට බෑ ඇහැට පේන රූප දැනගන්න. ඒක දැනගන්නේ චක්කු විඥාණය. එතකොට ඒ විඥානයන්ගෙන් කරන්නේ ඒ ආයතනවලට ගෝචර වෙන ඒ අරමුණ අඳුන ගන්න විතරයි. එතකොට ඔය විඥාන 6න් අපි 6 කොටස් දෙකකට බෙදනවා. පංච විඥානයයි මනෝ විඥානයයි කියලා. පංච විඥානය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය හා බැඳුණු විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන්නේ පංච විඥාන. මනෝ විඥානය අපි එතනින් අයින් කරනවා. ඇයි ඒ? මනෝ විඥාණයට පුළුවන් අර අනිත් විඥානවලට වගේම ඒ මනෝ විඥාණයට ගෝචර වෙන්න අරමුණ දැනගන්න පුළුවන්කම තියෙන වගේම අනිත් ඒවට බැරි එකක් තියෙනවා මනෝ විඥානේ. මොකද අනිත් එකට බැරි? අනිත් විඥානවලට හිතන්න බෑ. දැන් මනෝ විඥාණයට අරමුණ දැනගන්න පුළුවන්කම තියෙන වගේම අනිත් විඥාන වලින් මනසට යොමු කරන ලද අරමුණු ගැන හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට හිතනවා කියන වැඩේ කරන්නේ මනස මේ වෙලාවේදී අපි අරමුණ ගන්න එක මේ මොහොතේ කරන වැඩක්. හිතනවා කියන වැඩේ කරන්නේ එක්ක අතීත අරමුණුත් එක්ක. එහෙම නැත්නම් අනාගත අරමුණුත් එක්ක. අන්න චක්කු විඥාණයට
හෝ සෝත විඥාණයට බෑ අතීතයට යන්න අනාගතයට යන්න. ඒකට පුළුවන්කම තියෙන්නේ වර්තමානයේ අරමුණ දැනගන්න විතරයි. දැන් අපේ ඇහැට රූපයක් පේනවා. කවදද? ගිය සතියේ. ගිය සතියේ පෙනිච්ච රූපය අපි ඒක ගැන චක්කු විඥාණයෙන් හිතන්න බෑ. ඒක ගිය සතියේ පෙනිච්ච වෙලාවේ ඒක ඒ මොහොතේ දැනගත්තා චක්කු විඥාණයෙන්. ඒක ඇත්තයි. හැබැයි ඒක ගැන ආයි හිතා ඉන්න බෑ චක්කු විඥාණය. ලබන සතියේ පෙනේවි කියලා හිතන රූපයක් ගැන හිතා ඉන්න බෑ චක්කු විඥාණය. මේකෙන් කියන්නේ හිතන්න බෑ කියන එක නේ, හිතන්න පුළුවන්. චක්කු විඥාණයෙන් කරන්න බෑ. ඒක කරන්නේ මොකෙන්ද? මනෝ විඥාණය. තර චක්කු විඥාණයෙන් අරගත් රූපය නැමැති අරමුණ මනෝ විඥාණයට යවුවාම මනෝ විඥාණයට පුළුවන්කම තියෙන ඕක අතීතයටත් දාලා අනාගතයටත් දාලා කල්පනා කර ඉන්න. එතකොට ඔන්න ඔය කල්පනා කරන කාල සීමාවෙදී කවුරු හරි රාග ද්වේෂ මෝහ ඇවිස්සෙන විදිහට කල්පනා කරන්න ගත්තොත් අන්න ඒ කල්පනාව කෙලෙස් සහිත කල්පනාවක් වෙනවා. රාග ද්වේෂ මෝහ ඇවිස්සෙන විදිහට කල්පනා කරන එක තමයි ඊට පස්සේ අකුසල මනෝ කර්ම පාප කර්ම හැටියට පටන් ගන්න. ඒ කල්පනාව ඊට පස්සේ ආවේග බවට පත් වෙලා කල්පනාව පාලනය කරගන්න බැරි. කල්පනා කියන්නේ සිතුවිලිනේ. කල්පනා කරනවා කියන්නේ හිත ඉන්න කියන්නේ හිත ඉන්නේ සිතුවිලිනේ. එතකොට ඒ සිතුවිලි වේගවත් සිතුවිලි බවට පත් වුනම ආවේග වෙනවා. ආවේග වුණාම මේක හිතේ රඳව ගන්න බැරි වෙනවා. ආවේගය කියන්නේ තරහට විතරක් නෙවෙයි. වේගෙන් හිත තුල ක්‍රියාත්මක වෙන සිතුවිලි. ඊට පස්සේ අන්නේ ආවේගය පිට කරනවා. කොහොමද පිට කරන්නේ? කයිනුයි වචනේනුයි. නරක දේවල් කියලා නරක දේවල් කරලා. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම අර කෙලෙස් ඇවිස්සෙන විදියට හිතන්න ගිහිල්ලා අරමුණු හිතේ රඳවගෙන ඒ කෙලෙස් ඇවිස්සෙන විදියට හිතන්න ගිහිල්ලා සිතිනුයි කයිනුයි වචනේනුයි දුරාචාරයේදී දුෂ්චරිතකම් කරලා නැවත දුගතියට යනවා. විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිතරම අපට අවවාද කරන්නේ දිත්තේ දිත්ත මත්තං. දුටුවා දුටුපමණින් ඒක අතහරින්න. ඒක වර්තමානයේම ඒක දැකලා ඉවරලා එතනින් අතහරින්න. ඒක මනෝවිඤ්ඤාණයට යවලා තැම්පත් කරවගෙන ආයේ කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතන්න එපා. අන්න එහෙම හිතන්න යා කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතන්න යාම තුල තමයි පිරිහෙන්නේ කියන එක තේරුම් ගන්න. සාමාන්‍ය ස්වභාවය අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් ගනු ලබන අරමුණු මනෝවිඤ්ඤාණයට යනවා. ගිහිල්ලා හිතුවත් කමක් නැහැ. හැබැයි කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට. කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතන්න ගත්තොත් වෙන්නේ අකුසලයේ වැඩිලා ඒ අකුසලය ඊට පස්සේ පවක් බවට පෙරලිලා මනෝ කර්ම විදිහට ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ කාය කර්ම බවට පත් වෙලා වචී කර්ම බවට පත් වෙලා පුද්ගලයා පිරිහිලා යනවා. එතකොට එයාට කවදාවත් සසරින් නිදහස් වීමක් වෙන්නේ නැහැ. මොකද එයා අර මනසින් කර්ම සකස් කරනවා. මනසින් සකස් කරනවා කියන්නේ සංස්කාර ගොඩ නගනවා. කර්ම සකස් කරනවා කියන්නේ සංස්කාර ගොඩ නගන එක. එතකොට සංස්කාර ගොඩ නගනකොට මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානේ පෝෂණය වෙනවා. තව ප්‍රතිසන්දි විඥාන හැදෙනවා. ඉතින් ප්‍රතිසන්දි විඥාන හැදෙනවා කියන්නේ නැවත උපතක් සකස් වෙනවා. නැවත මේ සසර පවතිනට උපත සකස් කරනවා කියන්නේ මොකද්ද? උපතහා එන සියලු දුක්ඛ දෝමනසයන්ට අපි පාර කපා ගත්ත වෙනවා. නේද? මොකද ඉපදුන හින්දනේ අපි හැමෝම වයසට යන්නේ. ඉපදුනේ නැතව වයසට යන්නේ නැහැ. ඉපදුන නිසානේ ලෙඩ වෙන්නේ. නේද? ඉපදුන නිසානේ මැරෙන්නේ. ඉපදුන නිසානේ අප්‍රියයන් එක්ක එකතු වෙන්නේ. ඉපදුන නිසානේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ. ඉපදුන නිසානේ කැමති දේවල් නොලැබී යාමි දුක ඇති වෙන්නේ. නේද? ඒතර ඉපදුනේ නැතව මොකක්වත් නැහැ. ඒතර ඉපදුනේ ඇයි? වෙන කාගේවත් කැමැත්තට නෙවෙයි. ඉපදුනේ උපදින්නට අවශ්‍ය කරන කර්ම අප විසින් රැස් කරගත්ත නිසා. ඇයි අපි මේ විදිහට කර්ම රැස් කරගත්තේ? මේක නැවත උපදින්නට හේතු වෙනවා. ඒක මහ දුකක් කියලා නොදන්නකම හේවත් අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් සංස්කාර ගොඩනගලා ඊට පස්සේ ප්‍රතිසන්දි විඥාන ඇති කරගෙන භවයට යනවා.
අන්න ඒ తত্ত্বය තේරුම් ගන්න නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? මෙන්න මේ කර්ම සැකසෙන එක නවත්ත ගන්න හොඳට සිහිය නුවණ පාවිච්චි කරලා ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන්න පුරුදු වෙනවා. ඉතින් පින්වත්නි දැන් ඔන්න විඥාන හයක් තියෙනවා. පළවෙනි විඥාන පහට කියනවා පංච විඥාන කියලා, අන්තිමකට කියනවා මනෝ විඥාන කියලා. විඥාන හයේම තියෙන පොදු ලක්ෂණය තමයි ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ දැනගන්න පුළුවන්කම. හැබැයි මනෝ විඥාණයට පුළුවන්කම තියෙනවා හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ හිතන්නේ මොනවද? අර කියන පංච විඥාණයෙන් මනෝ විඥාණයට එවනු ලබන අරමුණු හිතේ තියාගෙන ඒව හිත හිතා ඉන්න. එතකොට මනෝ විඥාණයට පුළුවන් හිතෙන් අතීතයට යන්න, අනාගතයට යන්න. නේද? එහෙම අතීත අනාගතයට ගිහිල්ලා කර්ම රැස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අතීතය කියන්නේ ඉක්මලා ගිය එකක්, අනාගතය කියන්නේ නොපැමිණි එකක්, වර්තමානයේ තමයි අපට පාලනය කරන්න පුළුවන්. අර අවස්ථා දෙකම පාලනය කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්න ඕන? අර විදිහට කෙලෙස් ඇවිස්සෙන විදිහට හිත අතීතයට යවන්නත් හොඳ නැහැ. කෙලෙස් ඇවිස්සෙන විදිහට අනාගතයට යවන්නත් හොඳ නැහැ. මේ මොහොතේ අරමුණු දිහා නුවණින් බලලා ඉවර වෙලා කෙලෙස් අවුස්සා ගන්නේ නැතුව ඒක අතහරින්න වෑයම් කරන්න ඕන. ඉතින් ඔන්න ඒ අනුව විඥානත් දැන් හයක් තියෙනවා. දැන් අධ්‍යාත්මික ආයතන හය මොනවද කිව්වා? ඊට පස්සේ බාහිර ආයතන හය මොනවද කිව්වා? විඥාන හය කිව්වා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කියන කාරණා තුනේ එකතු වීමක් තියෙනවා. ඒකට කියන තින්නම් සංගති පස්සෝ කියලා. මොනවද මේ කාරණා තුන? දැන් ගත්තොත් අධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනය අධ්‍යාත්මික ආයතනය හා බැඳුණු විඥානයයි. ඔන්න ඔය තුනේ එකතුවට කියන්නේ ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. ඒ අනුව ස්පර්ශත් තියෙනවා හයක්. මොනවද ස්පර්ශ හය? ඒ තමයි ඇහැයි චක්කු විඥානයයි රූපයයි එකතු වෙන චක්කු සම්පස්සය. කනයි සෝත විඥානයයි ශබ්දයයි එකතු වෙන සෝත සම්පස්සය. ඊළඟට නහයයි ගඳ සුවඳයි ගාන විඥානයයි එකතු වෙන ගාන සම්පස්සය. දිවයි ජීවහා විඥානයයි රසයි එකතු වෙන ජීවහා සම්පස්සය. කයයි කාය විඥානයයි ස්පර්ශයයි එකතු වෙන කාය සම්පස්සය. මනසයි මනෝ විඥානයයි සිතුවිලි එකතු වෙන මනෝ සම්පස්සය. එතකොට ඔන්න ස්පර්ශ තියෙනවා හයක්. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස සහ මනෝ සම්පස්ස. එතනත් හයක් තියෙනවා. ඒ සම්පස්ස කියන වචනේ තේරුම තමයි එකට එකතු වීම කියන එක. ඔන්න ඔය විදිහට ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණ තැන, ඒ කියන්නේ චක්කු සම්පස්සේ ඇති වුණ තැන මොකද වෙන්නේ? ඇහැ රූපය දකිනවා. ඒක තමයි වෙන්නේ. සාමාන්‍ය අපි පැත්තකින් බැලුවොත් ඇහැ රූපය දකිනවා. නමුත් පෘථග්ජනයා මොකද කරන්නේ? කෙලෙස් සහිත කෙනා ඕක දකින්නේ ඇහැ රූපය දකිනවා කියලා නෙවෙයි. එයා ඒක දකින්නේ මම රූපය දැක්කා, මගේ දෑහැටමයි පෙනුනේ කියලා අන්න මමත්ින් අල්ලන්න. ඇයි එයා අර ඇහැ තුල මම දාගෙන තියෙනවා. අර ඇහැ තුල මම ඉන්නවා කියලා හිතනවා. චක්කු විඥානය තුල මම ඉන්නවා කියලා හිතනවා. ඒ නිසා අන්න ඒ කියන ඉන්ද්‍රිය තුල, අධ්‍යාත්මික ඉන්ද්‍රිය තුල අරමුණු තුල ඒ වගේම විඥාන තුල මම ඉන්නවා කියලා හිතුවාම එයා හිතන්නේ මම තමයි දකින්නේ, මට තමයි පෙනෙන්නේ, මට තමයි ඇහෙන්නේ, මට තමයි ගඳ සුවඳ දැනෙන්නේ, මට තමයි රස දැනෙන්නේ ආදි වශයෙන් ඒ සියල්ල හිතන්නේ මමත්වේ. හැබැයි මෙතන මමත්වයෙන් තොරව දකින්න පුළුවන්කම තියෙන්න ඕන. අර නිස්සත්ත්‍ය නිජීව කියන ස්වභාවයෙන්. සත්වයේ පුද්ගලයෙක් නැතුව මෙතන හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් විතරයි වෙන්නේ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් විතරයි වෙන්නේ. මෙන්න මේ දේ ඇති හින්දා මේ දේ වුණා. මොකද්ද උනේ? ඇහැයි චක්කු විඥානයයි රූපයයි
තුනේ එකතු වීම උනා චක්කු සම්පස්සෙන් ඒ එකතු වීම හින්දා ඇහැ රූපේ දැක්කා. අන්න එහෙම හිතන්න ඕන. ඇහැ රූපේ දැක්කා. ඒක තමයි දැකීමට තමයි වේදනාව කියන්නේ. ඇහැ රූපේ දකින්න එකට වේදනාව කියනවා. ඇහැ රූපේ දකින්නවා ඇහැ රූපේ විඳිනවා කියන එකයි. කන ශබ්දය අහනවා කන ශබ්දේ විඳිනවා කියන දෙකම එකයි. එතකොට ඒ අනුව බැලුවම අරමුණු රස විඳ ගැනීමේ ස්වභාවයට කියන වේදනාව කියලා. වේදනාව කියන්නේ මේ දුක මුල් කරගත් එකක්මම නෙවෙයි. වින්දනය කියන අදහස තමයි වේදනා කියන පාලි වචනේ තියෙන්නේ. ඒතර වින්දනයන් තියෙනවා තුනක්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා ආදී වශයෙන්. ඒ වේදනාවල් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් සඳහන් කරනව ලබන වේදනාවල් ඇති වෙන්නේ අර ස්පර්ශය මුල් කරගෙනයි. අර කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශයෙන්නේ. ඇහැ ගත්තොත් ඇහැයි රූපයයි චක්කු විඥානය කියන කාරණා තුන එකතු කරන්නේ චක්කු සම්පස්යෙන්. අන්නේ චක්කු සම්පස්සේ මුල් වෙලා තමයි ස්පර්ශයට ගන්න. අන්නේ ස්පර්ශයට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. ජා කියන්නේ ජ කියන්නේ ජනනය වෙන හට ගන්නවා කියන එක. එතකොට චක්කු සම්පස්සයෙන් හටගනු ලබන වේදනාව කියන එක එතන අදහස් කරන්නේ. චක්කු සම්පස්සජා වේදනා. ඒ අනුව වේදනාවක් තියෙන ඔන්න කීයක්ද? 6ක්. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා කියන. ඊට පස්සේ ඔය 6ත් ආපහු තුنين බෙදෙනවා. මොන තුනෙන්ද බෙදෙන්නේ? අර මුලින් කියපු සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුනෙන්. දැන් ඔන්න ඇහැට කවුරු හරි කෙනෙක් ප්‍රිය කරන තමන් කැමති රූපයක් දකිනවා. එතකොට එයාට ඇහැ මුල් කරගෙන හටගන්නේ මොන වේදනාවක්ද? චක්කු සම්පස්සජා සුඛ වේදනාව. දැන් කවුරු හරි කෙනෙක් ඇහැට තමන් අප්‍රිය කරන අකමැති රූපයක් දකිනවා. ඉස්සර කාරණා මිනිස්සු අකමැති. උදේ පාන්දර හාමුදුරු කෙනෙක් දකින්න නේද? දවසම කාලකන්ණි වෙනවා කියලා කියන කතාවක් තියෙනවනේ. හරිම අසාධාරණ කතාවක්. නේද? දැන් බලන්න බබා හම්බ වෙනකොට පිරිත් ටික ගියාගෙන අඟුලිමාල පිරිත් ගියා ගන්න එන්නෙත් හාමුදුරුවෝ ගාවට. හම්බ වුණාට පස්සේ ඉස්සෙල්ලම උස්සගෙන ඉන්නේ පිරිත් නූල බඳින්න හාමුදුරුවෝ ගාවට. ඊට පස්සේ බත් කවනකොටයි අකුරු කියවනකොටයි පිරිත් කියා ගන්න වෙනවා. ඉස්සෙල්ලම ඉස්කෝලේ යවන දවසටත් එක්කගෙන එනවා බෝධි පූජා තියා ගන්න කියලා. ආයි එන්නේ නැහැ. ආයි එතන ශිෂ්‍යත්වයට බෝධි පූජා තියා ගන්න තමයි. නේද? ඊට පස්සේ ඕ ලෙවල්ස් වලටත් පිරිත් ටිකක් කියා ගන්න එනවා. ඒ ලෙවල්ස් වලටත් එනවා. විශ්වවිද්‍යාලය යන දවසටත් එනවා. විවාහ කරලා දෙන දවසටත් පිරිත් කියා ගන්නවා. ඔය උපදින්න කලින් ඉඳලා පිරිත් කියපු හාමුදුරුවෝ මොන ඊට පස්සේ මොන ගැහුණා කියන දවසම කාලකන්ණි කියලා. මොන තරම් අසත්පුරුෂ හසමජ්ජාති අකෘතඥ කතාවක්ද මේක. ඉතින් සමහර වෙලාවට ඒ විදිහට හිතන අය අපි සමග ඉන්නවා. එතකොට ඔන්න අකමැති රූපයක් දැක්කහම එයාට ඇති වෙන මොන වේදනාවද? දුක්ඛ වේදනාව. ඒ මොකෙන්ද ආවේ රූපය හරහානේ. රූපේ පෙනුනේ ඇහැටනේ. ඒ නිසා අන්න ඒකට කියන චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා. එතකොට ඒ විදිහට ඔන්න වේදනාව හට ගන්නවා. ඔය විදිහට ඊළඟට ඇහැට පේනවා කැමතිත් නැති අකමැතිත් නැති මධ්‍යස්ථ රූප. එහෙම ඒවා ගොඩාක් පේනවනේ. අපි වැඩි ප්‍රියත් නැහැ අප්‍රියත් නැහැ. නේද? එතකොට ඇති වෙන්නේ චක්කු සම්පස්සජ උපේක්ඛා වේදනා. එතකොට ඔන්න ඇහැ මුල් කරගෙන වේදනා තුනක් හට ගන්නවා. එතකොට ඒ වාගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා හයක් තියෙනවනේ. 6 වැඩි කිරීම 3. එතකොට වේදනා කීයද? 18ක්. ඒකට කියන අටලොස් වේදනාව කියලා. ඉතින් මේ විදිහට වේදනාව බෙදිලා යනවා. දැන් මෙතෙන්දී මූලිකව ගන්න අර 6 ගැන විතරයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනා 6ක් ගන්නවා. ඊළඟට දැන් මේ චක්ක 6 කියන්නේ දැන් 5ක් කියලා ඉවරයි. ඊළඟට 6 වෙනි ඒ කාරණාව. ඒ තමයි තණ්හා 6. දැන් අර වේදනාව කියලා කියන්නේ දැන් ඇහැ රූපේ දැක්කා, කන ශබ්දය ඇහුවා, නහය ගඳ සුවඳ ආග්‍රහණය කළා, දිව රස වින්දා, ශරීරය ස්පර්ශ වින්දා, සිතට සිතුවිලි ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ගෝචර වෙච්ච අරමුණ මුල් කරගෙන කෙනෙකුට ඒ පිළිබඳව තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ තණ්හාව ඇති වෙන්නේ හොඳ ඒවට විතරයි කියලානේ. නේද? ඒක වැරදි කතාවක්.
තණ්හාව ඇති වෙන්නේ හොඳ දේවල් වලට විතරක් නෙවෙයි. තණ්හා කියන වචනේ තේරුම අල්ලා ගැනීම, බැඳීම කියන එක. අපි අල්ලගන්නේ බැඳෙන්නේ හොඳ දේවල් වලට විතරක් නෙවෙයි. කැමති දේවල් වලට විතරක් නෙවෙයි. අකමැති දේවල් වලටත් බැඳෙනවා. නේද? දැන් හිතන්න ඔබ ඇහෙන් දැක්ක අකමැති රූපයක් මතක් කරගන්න කිව්වොත් මතක් වෙන එකක් නැද්ද? මතක් වෙනවා. නේද? ඇයි මතක් වෙන්නේ? හරියට බැලුවොත් අල්ලගෙන තියෙන හින්දා. නේද? නැත්තම් දැන් ওই පාරේ එනකොට ඔබ කොච්චර රූප දකින්නේ නැද්ද? ඒ දකින රූප සමහර වෙලාවට මතක නැහැනේ. ඇයි? ඒව අල්ලගත්තේ නේ. ඒ අතර එකක් දෙකක් හරි මතක් කරගන්න කිව්වොත් සමහරට ඔන්න මතක් වෙන්න පුළුවන්. ඒවා පිළිබඳ කිසියම් බැඳීමක් ඇති වුණා. නේද? එතකොට දැන් රූපයට වැඩි අපි හිතමු. දැන් ගොඩක් අය හිතන්නේ මේ කැමති දේවල් වල විතරයි ඇලෙන්නේ කියලා, අල්ලගන්නේ කියලා. අකමැති දේවල්ත් අල්ලගන්නවා. බැනුම් බලන්න. නේද? දැන් බැනුම් ඔබ අහපු බැනුමක් මතක් කරගන්න කිව්වොත් මතක නැද්ද? මතකයි. සමහර වෙලාවට හොඳ 1000ක් කියලා එක බැනුමක් බැනුවොත් ඒක තමයි මතක ගොඩක් අයට. නේද? ඒ මතකේ කොහොමද යන්නේ? අවුරුදු ගණන් කියන 1978 පෙබරවාරි මාසේ 16 වෙනිදා උදේ නේද? පෙරවරු 10යි 32ට යෙදිච්ච මෙන්න මේ වෙලාවේ තමයි මෙහෙම මේ වචනේ කියලා බැන්නේ කියලා කියනවා. සමහරු කියන මට ඕව අමතක වෙන නම් මම මැරිලා උපදින්න ඕන. මට ඕව ලේසි අමතක වෙන්නේ නැහැ. හැබැයි මේ මතකේ තියාගෙන අල්ලගෙන තියාගෙන මොකද්ද? බැනුමක්. කැමති શબ્දයක්ද? නෑ, අකමැති શબ્දයක්. එතකොට තණ්හාව කියලා කියන එක අපි තේරුම් ගන්න ඕන. තණ්හාව ඇති වෙන්නේ මේ හොඳ දෙයටම විතරක් නෙවෙයි. ප්‍රිය දෙයටම විතරක් නෙවෙයි. අප්‍රිය දෙයටත් බැඳීම ඇති වෙනවා. අල්ලා ගැනීම සිද්ධ වෙනවා. අන්න ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට මේ තණ්හාවෙන් බැඳෙන්නේ මොනවයිද? අර විඳ අරමුණු වල. අර වේදනාව ඇති කරන්න හේතු වෙච්ච අරමුණු වල. එතකොට දැන් වේදනාව වින්දේ අරමුණු 6ක් වින්දා. මොනවද වින්ද අරමුණු 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. එතකොට අන්න ඒ කියන අරමුණු සම්බන්ධයෙන් තණ්හාවක්, බැඳීමක් ඇති වෙනවා. එතකොට රූප සම්බන්ධයෙන් ඇති වෙන තණ්හාවට බැඳීමට කියන්නේ මොකක් කියලාද? රූප තණ්හා. ශබ්දයේ විදිහට කවුරු හරි කෙනෙක් අල්ලගත්තා නම් ඒකට කියන්නේ සද්ද තණ්හා. ගන්ධ සුවඳෙහි බැඳීමක් ඇති කරගත්තා නම් ඒකට කියන්නේ ගන්ධ තණ්හා. ඊළඟට කාපු රස කෑමක් පිළිබඳව මොනවා හරි දෙයක් තිත්ත හෝ නීරස හෝ පැණි රස මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් තණ්හාවක් ඇති වුණා රස තණ්හා. ඊළඟට පොට්ටබ්බ තණ්හා ස්පර්ශ හීනියට මේ සුමුදුවට ඇඟ අත ගාපු හොඳ සුඛ ස්පර්ශයක් වෙන්නත් පුළුවන්. ඒ වාගේම සමහර වෙලාවට තාම් සැරට තද වේගවත් විදිහට කඹුල අත ගාපු පාරක් වෙන්නත් පුළුවන් නේද? එතකොට අන්න ඒ වයින්ද පොට්ටබ්බ තණ්හා ස්පර්ශයේ මුල් කරගෙන තණ්හාව ඇති වෙනවා. ඊළඟට සිතුවිලි වලටත් බැඳීම් ඇති වෙනවා. ඒවත් ලේසියෙන් හිතෙන් අතහරින්න නැති ගතියක් තියෙනවනේ සමහරු නේද? අල්ලගෙන හිතේම තියාගෙන ඉන්නවා ලේසියෙන්. අනේ ඕ දැන් අමතක කරලා දාන්න කියලා කිව්වොත් අමතක කරන්නේ නැතුව ඉන්නවා. ඒ සිතුවිලි වලට තියෙන බැඳීම නිසා. ඒවට කියන්නේ මොනවාද? ධම්ම තණ්හා. අන්න එහෙනම් තණ්හා ಜಾති කීයද? 6යි. එතකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔන්න ඔය කියන ಜಾති 6ට තමයි මෙතන චක්ඛ 6 කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ 6 විස්තර කරලා අපිට මතක් කරනවා කවුරු හරි කෙනෙක් චක්ඛු අනත්තාති යෝ වදෙය්‍ය තංන uppajjati චක්ඛුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඒ කියන්නේ කවුරු හරි කියනවා නම් ඇහැ ආත්මයි කියලා. චක්ඛු අත්තාති යෝ වදෙය්‍ය. ඇහැ ආත්මයි කියලා කියනවා නම් ඒක වැරදි ප්‍රකාශයක්. මොකද්ද මේ ආත්ම කියන කතාව? ගොඩක් අය මේ ආත්ම කියන කතාව පටලවා ගන්න මේ මරණින් පස්සේ භවයෙන් භවය යන මේ පුනර්භවයක් ඇති කරන හේතු වෙන ආත්ම කියන කතාවයි. ඒක නෙවෙයි මෙතන අත්ත කියන වචنين පැහැදිලි කරන්නේ. මෙතනදී ආත්මයි කියන එකෙන් අදහස් කරන්නේ තමා වසඟයෙහි පවත්නා කියන එක. තවත් තේරෙන විදිහට කිව්වොත්
තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක තමයි ආත්මයි කියලා කියන්නේ. චක්කු ආත්මය ඇහැ ආත්මයි කියලා හිතන්නේ ඇහැ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක. ඇහැ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් අන්න ඒ හිතන එක හරිද වැරදිද? ඒක වැරදි. ඇයි වැරදි කියලා කියන්නේ? අපි පැහැදිලිව දන්නවා ඇහැ වෙනස් වෙන හැටි. නේද? ඇහැ වෙනස් වෙන හැටි අපි දන්නවා. කොහොමද වෙනස් වෙන්නේ? ඇහත් උපදිනෝ උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඇහෙත් තියනවා ඉපදීමක් හෙවත් හට ගැනීමක් තියනවා වයවීමක්. වයවීම කියන්නේ නැතිවීමක් තියෙනවා. සරලව කිව්වොත් ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. දැන් මේ ඇතිවීමයි නැතිවීමයි කියන වචන දෙක තනි වචනින් කිව්වොත් මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා කියන වචනේ වචන දෙක තනි වචනින් කිව්වොත් අනිත්‍යයි. ඇහැ කියලා කියන්නේ අනිත්‍ය වූ එකක්. මොකද හේතුන් නිසා හටගත් එකක් හේතු වෙනස් වෙනකොට ඒ හටගත්ත ඵලයත් වෙනස් වෙනවා. එතකොට ඇහැ කියලා කියන්නේ නිකම්ම හටගත් එකක් නෙවෙයි. ඇහැක් උපදිනවා කියලා කියන්නේ මොකක්ද? දැන් අපි අන්න ඒක හොඳට වටහා ගන්න ඕන. පින්වත්නි, දැන් අපි දන්නවා අපිට මේ මනුෂ්‍ය කයෙහි තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියන් හයක් නේද? මේ ශරීරයේ තියෙනවනේ. එතකොට මේ ඉන්ද්‍රියන් හය අතුරෙන් ඇහැ කියන ඉන්ද්‍රියට ගෝචර වෙනවා බාහිර සමාජයේ අරමුණක්. ඒ ඇහැ ඇසුරෙහි තියෙන චක්කු විඥාණය. ඒ ඇහැයි චක්කු විඥානයයි අර රූපයයි කියන කාරණා තුන එකතු වීමක් වෙනවා. ඒකට කියන චක්කු සම්පස්සය කියලා. ඒ එකතු වීම නිසා ඇහැ රූපය දකිනවා. එතකොට අන්න ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. එතකොට දකින රූපය අඳුනා ගන්නවා. ඒකට කියනවා සංඥා කියලා. අඳුනාගත් රූපය මුල් කරගෙන සිතිවිල්ලක් පහළ වෙනවා. ඒකට කියනවා සංඛාර කියලා. එතකොට මේ සියල්ල දැනගන්නවා. අන්න ඒකට තමයි චක්කු විඥානය පහළ වෙනවා කියන්නේ. ඇහැක් උපදුනා කියලා කියන්නේ අන්න එතකොටයි. දැන් අපි සාමාන්‍ය ඇහැක් ඉපදුනා කියලා කියන අර ඉපදෙනකොටම ඇහැ පහළ වෙන එකටනේ. නමුත් මේ ඇහැ කියන එක මොහොතක් පාසා ඉපදෙමින් නැති වෙලා යනවා. නේද? ඒතර ඇහැ උපදින්නේ මොනවත් එක්කද? රූපත් එක්ක. නේද? ඒ රූපය හා බැඳුන චක්කු විඥානය ඊළඟට ඒ ඔක්කොමත් එකතු කරපු චක්කු සම්පස්සය ඒ නිසා හට ගන්න වේදනාව ඒ තුල හට ගන්න සංඥාව සිතුවිලි සහ චක්කු විඥාන කියන මේ කාරණා ඔක්කොම එකතු වුණ තැන තමයි ඇහැ උපදින්නේ. එතකොට දැන් අපි මේ ජීවිත කාලයේදී ඇහෙන් බලන්නේ එක රූපයයිද? නෑනේ. රූප කෝටි ගාණක් බලනවා. නේද? දැන් ඔළුව කරකවල මේ ශාලාව දිහා බැලුවොත් මේ ශාලාවේ තියෙන රූප කීයක් අපිට පේනවද? එතකොට ඒ හැම රූපයක් සම්බන්ධයෙන්ම අර කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හැම රූපයක් මුල් කරගෙන ඇහැක් උපදිනවා. එතකොට ඇහැක් උපදිනවා කියන්නේ කලින් ඉපදිච්ච ඇහැට මොකද වෙන්නේ? ඒක මැරෙනවා. ඒක අත්හංගමයට යනවා. ඒක නැති වෙනවා. එකක් ඉපදෙන්නෙම තව එකක් නැති කරගෙන. දැන් එතකොට තව එකක් ඉපදෙනකොට අනිත් එක නැති වෙන එක අපිට නවත්තන්න පුළුවන්. අපිට නවත්තන්න බෑ. එකක් හට ගන්නකොට තව එකක් වෙනස් වෙනවා කියන එක අපිට නවත්තා වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය වෙනවා කියන එකනේ. ඒ අනිත්‍ය අපිට නවත්තන්න බෑ. ඒක අන්න ඒක අපිට වුණ විදිහට ඒක නවත්තන්න බැරිකම තමයි අනත්ත කියන්නේ. තමන්ට අවශ්‍ය විදිහට ඒක පාලනය කරන්න බෑ. ඉතින් ඒක දන්නවනම් මොකද කරන්නේ? ඒක දන්නවනම් අන්න ඒ වෙනස් වෙන දේවල් වල තණ්හාවෙන් බැඳෙන්න යන්නේ නැහැ. තණ්හාවෙන් බැඳෙන්න යන්නේ. තණ්හාවෙන් බැඳෙන්න ගියේ නැත්තම් අර කියන දේවල් මොකක් හරි ඇහැ වෙන්න පුළුවන්, රූපය වෙන්න පුළුවන්, චක්කු විඥානය වෙන්න පුළුවන්, චක්කු සම්පස්සය වෙන්න පුළුවන්, ඒ තුල හටගත්ත වේදනාව වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් කෙරෙහි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ඇයි තණ්හාවෙන් බැඳෙන්නේ නැත්තේ? අර සියල්ල අනිත්‍ය වෙන බව දන්න නිසා. නේද? ඒතර නුවණ තියෙන මිනිස්සයා මේවයි තණ්හාවෙන් බැඳුනොත් තමයි අන්තිමේදී දුක උරුම වෙන්නේ කියලා. දුකට හේතුව තණ්හාවයි කියලා තේරුම් අරගෙන
අර තණ්හාව ඇති නොවි ඉන්න මෙන්න මේ සියලු දේවල් කෙරෙහි අනිත්‍ය විදිහට අනාත්ම විදිහට දකිනවා. ඒ විදිහට මේ කියන කාරණා සියල්ල සම්බන්ධයෙන් අනාත්ම ලක්ෂණයෙන් දකිනවනම් එයාට ඒ පිළිබඳව ඒ සියලු දේ මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ය කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි මොකද එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැත්තේ? එයා දන්නවා මේ ඔක්කොම මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා. නේද? දැන් යමක් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් ඒක මගේද? ඒක මගේ නෙවෙයි. නේද? දැන් මම නිතර බණට කියන කතාවක්. දැන් ওই සමහර අම්මලා මාත් එක්කම කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ මගේ පුතා. මගේ වචනයෙන් පිට යන්නේ නැහැ. මං එපා කිව්වොත් එපාම තමයි. එයා කරන්නේ නැහැ කවදාවත්. මට ඕන විදිහට තමයි එයා ඉන්නේ. මම කියන වචනයට හරීම කීකරුයි කියලා මගේ පුතා කියලා හරියට අගේ කරලා කියනවා. නේද? ඇයි එහෙම මගේ කියන්නේ අර එයාට අම්මට ඕන විදිහට අම්ම කියන විදිහට ඉන්න හින්දා. සමහර ළමයි ඉන්නවා අම්ම කියන විදිහටම ඉන්නේ නැහැ. එයාට ඕන විදිහට තමයි පුතාලා ඉන්නේ. එතකොට එහෙම අම්මලම මාත් එක්ක ඇවිල්ලා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේක නම් මගේ එකෙක් නෙවෙයි කියලා. නේද? එහෙම කියන අවස්ථා තියෙනවා. එතකොට මේක මගේ එකෙක් නෙවෙයි කියලා නෙවෙයි කියන්න ඕන. මේක මගේ එකක් නෙවෙයි කියලා. නේද? මොකද මේක මේ පංචස්කන්ධය. නේද? මේ කියපු ආයතන ටික මේ එකක්වත් මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මට ඕන විදිහට පවත්වා ගන්න බැරිකම නිසා අනාත්ම නිසා අනිත්‍ය වෙනවා. නේද? දැන් බැරි වෙලාවක්වත් මේක Tamanට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපි මේක වෙනස් කරන්න දෙයිද? වෙනස් වෙන්න දෙන්නේ නැහැ. එතකොට අන්න ඒක දකින මේ අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය දකිනවා මොකේද මෙන්න මේ කාරණා හයේම. එහෙම දකින කෙනාට තේරෙනවා වැටහෙනවා එහෙනම් මේ කියන කාරණා හය නේතං මම මගේ නෙවෙයි. මේ කාරණා ටික තුල මම කියලා කෙනෙක් නෑ. නේසෝ හමස්මි. ඊට පස්සේ වැටහෙනවා නේසෝ මේ අත්තා නමේසෝ අත්තා මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා වැටහෙනවා. අන්න එතකොට නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන ආකාර තුنين එයා ඒ අර කාරණා හය දිහාම අවබෝධ කරගන්නවා. ඒතර මේ අනිත්‍ය ලක්ෂණය වැටහෙන්නේ නැති එක්කිනා මේ අනාත්ම ලක්ෂණය මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා වැටහෙන්නේ නැති එක්කිනා මේ කාරණා හය දිහා බලන්නේ කොහොමද? මම මුල් කරගෙන ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා ඒතං මම මේ ටික මේ කාරණා ඔක්කොම මගේ. ඒසෝ හමස්මි මේ තුල තමයි මම ඉන්නේ. මේ ඇහැ තුල තමයි මම ඉන්නේ. චක්කු විඥානය තුල තමයි මම ඉන්නේ ආදි වශයෙන් කල්පනා කරන. එතකොට එහෙම කල්පනා කරන තමයි මම දකිනවා මම අහනවා මම බලනවා ආදි වශයෙන් මේ මමත්වයේ එන්නේ. ඊළඟට ඒසෝ මේ අත්තා මේ කියන කාරණා ටික මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන. ඒසෝ මේ අත්තා. ඒ හිතන්නේ කවුද? අර කාරණා ගැන හරියට දන්නේ නැති අර අනිත්‍ය වැටහෙන්නේ නැති එක්කෙනා. එතකොට එයාට මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් හැඟීම් තුනක් පහළ වෙනවා. ඒ හැඟීම් තුනට කියන ත්‍රිවිධ මඤ්ඤණා කියලා. මඤ්ඤණා වචනේ අහලා තියෙනවනේ. නේද? ගොඩක් ලා මඤ්ඤං කියන එක නේ අහලා තියෙන්නේ නේද? මඤ්ඤණා කියන්නේ මොකද්ද? හැඟීම කියන එක කල්පනා කරන හැටි. මොකද්ද? ඒතං මම කියන මේක මගේ කියලා ගන්නකොට එතන තියෙන මඤ්ඤණාව තමයි තණ්හාව. ඒසෝ හමස්මි මේ තුල තමයි මම ඉන්නේ කියන හැඟීම ඇති වෙනත් එක්ක එතන තියෙන මඤ්ඤණාව තමයි මාන. ඒසෝ මේ අත්තා මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන හැඟීමත් එක්ක එතන තියෙන මඤ්ඤණාව තමයි ආත්ම දෘෂ්ටි දිට්ඨි. එතකොට ඔන්න ත්‍රිවිධ මඤ්ඤණා මොකද්ද? තණ්හා මාන දිට්ඨි. තර තණ්හා මාන දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන කෙනෙකුගේ තියෙන මූලික ලක්ෂණය. ඉතින් අන්න ඒ විදිහට
අරමුණු පරිහරණය කරන කෙනාට වෙන්නේ සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා මමය මගේ කියන මේ හැඟීම වැඩි වෙන තුරාවට ඒ මම පෝෂණය කරන මම රැකගන්න කර්ම රැස් කරනවා. මොනවාද පින් හරි පව් හරි හොඳ දේවල් නරක දේවල් ඔක්කොම කරන්නේ මොකද? මාව රැකගන්න. දැන් බලන්න ඔය සමහර අය ගින් අපි ඇහුවාම සිල් සමාදන් වෙනවනේ. ඒතර කියනවා. ඔව් එහෙමයි කියනවා. ඇයි ඔච්චර ඉතින් සිල් මං කැමති නෑ අපායේ යන්න කියලා කියනවා. නේද? ඒතර සමහර මේ සීලය රකින්නේ මොකටද? අපායෙන් නිදහස් වෙන්න. කාවද? මාව. එතකොට මේ සීලය පදනම් වෙලා තියෙන්නේ මම මුල් කරගෙන. මාව අපායෙන් බේර ගන්න. ඊට පස්සේ ආපහු සිල් රැක්කහම මට යන්න පුළුවන් කොහෙද? දිව්‍ය ලෝකේ. සුගතියේ. එතකොට මාව සුගතියේ යවන්න තමයි සීලය මුල් වෙලා. එතකොට ඒ සීලය තුල මොකද්ද මුල් වෙලා තියෙන්නේ? මමත්වය. නේද? අන්න ඒ විදිහට මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන මමත්වයේ මුල් කරගෙන සිල් රකින්න අයින්. ඒක තමයි සීලබ්බත පරාමාසයට යන්නේ. ඉතින් කවුරු හරි කෙනෙකුට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් එයාට තේරෙනවා මේ නැති මමක් අමුතුවෙන් පෝෂණය කරන්න දෙයක් නැහැ කියලා. එතකොට එයා මම පෝෂණය කරන විදිහට සිතින් කයින් වචනයෙන් කටයුතු කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා එයා හැමතිස්සෙම දකිනවා මෙන්න මේ කාරණා හයේම යථාර්ථය. එහෙම කාරණා හයේම යථාර්ථය දකිනකොට එයාට තේරෙනවා මේ කාරණා හය තුලම මගේ කියලා ගන්න දෙයක් නැහැ. මම ඉන්නවා කියලා දෙයක් නැහැ. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කාරණා හයටම පොදු අනන්‍ය ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි කියලා දකිනවා. එතකොට අනිත්‍ය වූ දේවල් නිත්‍ය වශයෙන් තියාගන්නට වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා ඒක අල්ලගන්න ගිය නිසා නේද මේ දීර්ඝ සංසාර ගමනක මට මේ දුක උරුම වුණේ කියලා එයාට තමන් පිළිබඳව තමන්ගේ අර දැක්ම පිළිබඳව වැරදි දෘෂ්ටිය පිළිබඳව ඇති වෙනවා. මොකද්ද? ලොකු ලැජ්ජාවක්. ඒ ලැජ්ජාව මුල් කරගෙන කලකිරෙනවා එයා. අන්න එතකොට එයා කලකිරෙන තමන් ගැන නෙවෙයි අර මෙච්චර කාලයක් තමන් මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගත්ත කාරණාවන් පිළිබඳ අර කාරණා 6 පිළිබඳවම අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙන එකට කියන්නේ නිබ්බිදා කියලා. අන්නේ අවබෝධයෙන් කලකිරීම ඉතා වැදගත්. බුදුරජාණන් වහන්සේ නිතර අවවාද කරන්නේ නිබ්බිදා බහුලෝ භව. අනේ අවබෝධයෙන් කලකිරීම මුල් කරගෙන ඉන්න. සමහරු කලකිරෙන අවබෝධයෙන් නෙවෙයි තරහෙන්. තරහෙන් කලකිරිලා අතහරින ඊට පස්සේ තරහ ඉවරුණාට පස්සේ ආපහු අල්ල ගන්නවා. ඒකනේ කරන්නේ. නමුත් අවබෝධයෙන් කලකිරෙන කෙනා එහෙම නැවත අල්ලා ගැනීමකට යන්නේ නැහැ. එතකොට ඔන්න මේ කියන කාරණා 6 සම්බන්ධයෙන්ම අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දති. නිබ්බිදා විරජ්‍යති. එහෙම කලකිරුණා කෙනාට ඒ කලකිරිච්ච දේවල් කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නේ. මට කලකිරලා ඉන්නේ මට ඒව වුන්නේ අපහු කියලා විරජ්‍යති ඇලීමක් නැහැ. විරාගා විමුච්ඡති. එතකොට ඇලීමක් නැති එක්කෙනා ඒව අතහරිනවා. විමුච්ඡති කියන්නේ ඒකයි. මිදෙනවා එකෙන්. විමුත්තේ විමුත්ත මිති ඥානං හෝති. අන්න අතහැරියට පස්සේ යාට දැනෙනවා මට දැන් මේවත් එක කිසිම බැඳීමක් නැහැ. වෙනදා පෙර පරිදි මේවයි මට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැහැ. මගේ හිතේ ඒවයින් නිදහස් කියන අවබෝධයට එනවා. විමුත්තේ විමුත්ත මිති ඥානං හෝති. අන්න එහෙම අවබෝධයෙන් එක්කෙනාට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? කීනා ජාති මම ජාතිය ක්ෂය කළා. වුසිතම් බ්‍රහ්මචර්යං මම ආර්ය මාර්ගය අනුගමනය කළා. කතං කරණීයං කළ යුතු කාර්ය නිවන පිණිස කළ යුතු කාර්ය මා විසින් සම්පූර්ණ කළා. නාපරං ඉත්තත්තාය ආයේ නිවන පිණිස කළ යුතු කරන්නට ඉතුරු වෙලා දෙයක් නෑ. මට ඉතුරු වෙලා නෑ කිසිම දෙයක්. නාපරං ඉත්තත්තාය අබ්බඤ්ඤාසි. අන්න ඒ නිවන පිණිස කිසිම දෙයක් නැවත කරන්න ඉතුරු වෙලා නැහැ කියලා කියන්නේ කත කරණීය පුද්ගලෙක්. ඒ කියන්නේ කල යුතු සියල්ල කරපු කෙනා. ඒ තමයි රහතන් වහන්සේ.
අන්න රහතන් වහන්සේට තේරෙනවා නිවන පිණිසම කළ යුතු සියල්ල කරලා හමාරයි කියලා. එහෙනම් නිවන් දකින්න කළ යුතු කාරණා ටික මොකද්ද? මෙන්න මේ කියන චචක්ක කාරණා 6 සම්බන්ධයෙන් හොඳට ත්‍රිලක්ෂණයෙන් දකින්න වෑයම් කරන්න. ඒ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යන හැටි තේරුම් ගන්න. අනිත්‍ය බව වටහා ගන්න. ඒ අනිත්‍ය වන දේවල් Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න. අනත්ත් බව තේරුම් ගන්න. ඒ අනිත්‍ය වූ අනත්ත් වූ දේවල් වල තණ්හාවෙන් නොබැඳී ඉන්න. තණ්හාවෙන් නොබැඳුන තැන දැඩි වූ ආශාවෙන් ළඟට ගැනීමක් වෙන්නේ නැහැ. උපාදානයක් නැහැ. උපාදානයේ නැති තැන අරමුණ නැවත හිතේ තැම්පත් කරගෙන තියාගන්නේ නැහැ. අරමුණ නැවත තැම්පත් කරගෙන තියාගන්නේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? භව නිරෝධා, ජාති නිරෝධෝ, නැවත නැවත උපදීමක් නැහැ. අරමුණ හිතේ තැම්පත් කරගත්තාම මේ තැම්පත් කරගත් අරමුණු තමයි අපි ආයෙ උපද්දවන්නේ හිතෙන්. ඒ උපදවීමට තමයි මෙතනදී ජාති කියලා කියන්නේ. ආයි මැරිලා උපදින එකටම නෙවෙයි. මේ සිතවිලි උපද්දවන එකට ජාති කියලා කියනවා. යා තේසන් සත්තානං ජාති වගේම ධම්මානං ජාති කියලා දෙනවා. මේ සිතවිලි නැවත නැවත උපද්දවනවා. ගොඩාක් අය කරන්නේ ඒකනේ. නිකන් ඉන්න වෙලාවට අර හිතේ තැම්පත් කරගත්ත සිතවිලි කෙලෙස් ඇවිසෙන විදිහට නැවත නැවත උපද්ද තියෙනවා. ඉතින් උපදිනකොට එක සිතවිල්ලක් ඉපදෙලි ඊළඟ සිතවිල්ල උපදිනකොට මුලින් ඇතිවෙච්ච සිතවිල්ල ජරා මරණ වෙනවා. නැති වෙලා යනවා. නේද? ඒතර ඒවයි තණ්හාවෙන් බැඳුනොත් මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස විතරයි. ඒ නිසා අන්නේ කිසිම දෙයක නොයලී නොබැඳී නොගැටී ඉන්න පුළුවන් මානසිකත්වය ඇති කරගන්න මේ අරමුණු මුල් කරගෙන ක්‍රියාත්මක වෙන මේ කාරණා හයෙහිම ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය තේරුම් ගන්න වෑයම් කරන්න. අන්න ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම චක්ක සූත්‍රය උපකාර කරගෙන සිදු කළ මේ අනුශාසනාව හේතු වාසනා වේවා උපනිශ්‍රය වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංස